සුබ දවසක් වේවා. නැවතත් අපි මෙලෙස කිතු සෙවන සභා පවුල ඔබව මුණ ගැසෙනවා තවත් ඉරිදිනක නමස්කාරය සඳහා. තවමත් අපිට පේනවා මේ තියෙන තත්ත්වය මත අපිට දේවස්ථානවල හමුවීමේ යම් අපහසුතාවයක් තිබෙනවා. සමහර දේවස්ථානවල හමු වුණත් යම් සීමාවක් ඇතුව තමයි මුණ ගැහෙන්නේ. කෙසේ නමුත් අද දවසෙත් අපි ඔබ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඔබ සමග කිතු සෙවන සභා පවුල විසින් අප ඉදිරිපත් කරන මේ නමස්කාරයට ඔබ අද සම්බන්ධ වීම ගැන බොහොමත් ස්තුතිවන්ත වෙමින් අපි යාක්ෂාවෙන් අද දවස මේ කාලය දෙවිඳුන්ගේ දෑතට බාර වෙමු. යහපත් නමස්කාරයක් උන්වහන්සේට ඔසවන්නටත් උන්වහන්සේව දැනගන්නටත් අපි මේ කාලය තුල යාක්ෂාවෙන් බාර වෙමු. මුළු විශ්වයම මවා පාලනය කරන ਸਰව පරාක්‍රම අතිශුද්ධ දෙවි පියාණනි, අද මේ ලස්සන උදෑසන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපිට නැවතත් අවස්ථාවක් දී තිබෙනවා සබත් දවසක ඔබ නමස්කාර කරන්නට. පියාණනි, අද දවසේ සභාවත් සමග අපත් සමග මෙලෙස හමු වෙන සියලුම අය අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගේ ශුද්ධයතට බාර කරන අතර මේ මෙහෙය ස්වාමිනී සවන් දෙන නරඹන සියලු දෙනාට ආශිර්වාදයක්ම වෙන්න මුළු හදවතින් ආත්මයෙන් බුද්ධියෙන් ශක්තියෙන් ඔබ නමස්කාර කරන්නට ආශිර්වාදයක් වෙන්නට සැලැස්සුව මැනව. ජීවමාන නාසරිය අති උතුම් ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයේ වටිනාකම නිසාමය.
ඔබ වහන්සේගේ නාමයට අපගේ දිව්‍ය අතිතෙක් ආමෙන්. මරු කතරේ ගිනිගත් සමයේ සීතල සුළඟයි යේසුනි ඔබේ ප්‍රේමේ මහසයුරේ පැද යන ඔරුවේ සවිමත් අබලයි යේසුනි ඔබේ ප්‍රේමේ 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 නොමිලේ ගන්නකො නොමිලේ දෙන්නකො යේසුගේ ප්‍රේමේ ප්‍රේමේ නොමිලේ ගන්නකො නොමිලේ දෙන්නකො යේසුගේ ප්‍රේමේ මරු කතරේ ගිනිගත් සමයේ සීතල සුළඟයි යේසුනි ඔබේ ප්‍රේමේ මහසයුරේ ඇද යන ඔරුවේ සවිමත් අබලයි යේසුනි ඔබේ ප්‍රේමේ ප්‍රේමේ නොමිලේ ගන්නකො නොමිලේ දෙන්නකො යේසුගේ ප්‍රේමේ නොමිලේ ගන්නකො නොමිලේ දෙන්නකො යේසුගේ ප්‍රේමේ ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා අද මට ජය ලැබුණා. මරු කතරේ මා තනි වුණු විටදී ඔබ වහන්සේගේ ප්‍රේමය මා දුටුවා. මහ සයුරේ මා අතරමං වූ විට ඔබ වහන්සේගේ ප්‍රේමය මට සවියක් වුණා. ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමය ලංකමක් නිසා අද මට ජීවිතේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ වහන්සේ මා ළඟ සිටින නිසා ඔබ වහන්සේගේ ප්‍රේමය මගේ ජීවිතය අත්දකින නිසා මා ඔබ වහන්සේට මගේ ජීවිතේ සෑම දිනකම ප්‍රශංසා කරමි. ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ නාමයට මහිම වේවා. ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා අද මට එලෙස ගායනා කරන්න පුළුවන්. මේ ඉරු දිනත් අපිට මෙලෙස හමු වීමට සිදු වී තිබෙනවා. අපි යාඥා කරනවායි ප්‍රාර්ථනා කරනවා. ඉක්මනට අප පළාත්වල තිබෙනා වූ තත්ත්වයේ වෙනස් වී අපට දේව මෙහෙය පවත්වන්නට දෙවියන් වහන්සේ මාර්ගය සලසයි කියලා. මම විශේෂයෙන්ම යාඥා කරනවා නත්තල් දේව මෙහෙය අපේ සභාව තුල හැම කිතුණුවෙක් එක්කම සමරන්නට පුළුවන් වෙයි කියලා. ඔබද මා සමග යාඥා කරන මෙන් ඉල්ලා සිටිනවා. යලි මතක් කිරීමක් අපගේ දේශන මාලාව පිළිබඳව අප ආරම්භ කළා මුලදීම අපේ ප්‍රකාශනය වුණේ මෙයයි සාර්ථක සභාවක් ගොඩනැගවෙන්නට සාර්ථක පුද්ගලයන් ඕනේ. සාර්ථක පුද්ගලයන් දෙදෙනෙක් එකතු වූ විගස එතන සාර්ථක පවුලක් හැදෙනවා. සාර්ථක පවුල් ඇති තැන ගොඩනැගෙන විට සාර්ථක සභාවක් නිර්මාණය වෙනවා. සාර්ථක සභාවක් කියන්නේ දෙවියන් වහන්සේව නමස්කාර කරන,
ඒ සමගම තම සමාජයට යේසුස් වහන්සේව හඳුනා දෙමින් සමාජ පරිවර්තනයක් අපේක්ෂා කිරීමයි. අන්න ඒ තේමාව යටතේ තමයි දේශනමාලාව සැකසුවේ. ප්‍රථමයෙන් මා කියා සිටියා යේසුස් වහන්සේ බෞතිස්මේ ලැබුවයි කියලා සේවය ආරම්භ කරන්න ඉස්සරලා. අනේ එදා ඒ සාකච්ඡාවේදී මම කියා සිටියා යේසුස් වහන්සේට සුද්ධාත්ම ආලේපයක් අවශ්‍ය වුණේ ඒ ආදර්ශය එතුමා අපට ලැබුවා. ඊට හේතුව අපට සුද්ධාත්ම වහන්සේ නැතුව සමාජයට සාක්ෂිකාරයෙක් වෙන්න බැහැ කියලා. ඔබට මතක ඇති මම එදා ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය කියා සිටියා. සුද්ධාත්ම වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නේය. එවිට මාගේ සාක්ෂිකාරයන් වන්නේය කියලා. ඊට පස්සේ අපි දෙවනි දේශනේ ඔබට මතක් කළා මම යේසුස් වහන්සේ බෞතිස්මය ලැබුවයින් පසුව එතුමා ප්‍රථමයෙන්ම කළේ කාන්තාරයට ගියා. කාන්තාරයට ගිහිල්ලා එතුමා සූදානම් වෙන අවස්ථාවේදී තම සේවාව ආරම්භ කරන්නට නපුරා ඇවිත් පරීක්ෂා කළා. ඒ සමගම අපි එදා සාකච්ඡා කළා නපුරාගේ බලය බඳින්නට ඕනේ කියලා. ගිය ඉරිදා අප එපිස පොත දිහා බලලා අපි ඉගෙන ගත්ත අපගේ පොරබැදීම් වනාහි මාංශයත් රුධිරයත් සමග නෙමේ නමුත් බල පරාක්‍රමයන් සමග කියලා. ඒ සමගම අප කිව්වා ස්වාමින් වහන්සේ අපට සටන් කරන්නට අපට දී තිබෙනවා ආත්මික ඇඳුම් කට්ටලයක්. ඒ ඇඳුම් කට්ටලේ රැගෙන තමයි අපි ඇඳගෙන තමයි සටන් කරන්න පුළුවන් කියන දේ මම ඔබ සමග සාකච්ඡා කළා. අදත් ඒ තේමාවමයි. එනම් සමාජ පරිවර්තනයක්. අද සමාජ පරිවර්තනය ගැන මගේ අවධානය යොමු වන විට විශේෂයෙන්ම මගේ අවධානය යොමු වුණේ ලූක්තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 15 වෙනි වගන්තිය දක්වා. මෙය ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ එදා මිනිස්යන්ට කිව්වා උපමාවක්. ඒ උපමාවට අපි කියනවා වපුරන්නාගේ කතාව කියලා. ඒ වපුරන්නාගේ කතාව මං ඉල්ලීමක් කරනවා මේ දේශනෙන් පසුව ඔබ සම්පූර්ණයෙන් කියවා බලන්නයි කියලා. නමුත් දැනට ලුක්තුමාගේ සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ මෙලෙසයි ගොවියෙක් යනවා තම වී වපුරන්නට. ඒ අවස්ථාවේදී පළවෙනි කාණ්ඩය ඒ වී කොටස වැටුනේ නියරවල් වලයි. අපි පස්වෙනි වගන්තියට සවන් දෙන්නට යනවා. වපුරන්නා බීජ වපුරන්ට ගියේය. ඔහු වපුරන කල්හි සමහරක් මග අසල වැටුනේය. ඒවා පයින් පාගන ලද්දේය. ආකාශ පක්ෂිහු ඒවා අවුලා කෑවෝය. ප්‍රියාදුර සහෝදරින් අපි මේ දේ ගැන බලන්නට යනවා තව ටිකකින්. නමුත් දැනට අපි 6 වෙනි වගන්තිය දිහා බලන්නට යනවා. එක වී කොටාසයක් ඒ බීජ වැටුනේ නියරවල් වලට. දෙවනි එක ඇවිල්ලා අපිට කියනවා ගල්පස් එක්ක තිබුණ බිම් කොටසකටයි කියලා. තවත් ඒවා ගල පිට වැටි පැල වූ කෙනෙහිම දිය සීරාව නැති බැවින් වියලී ගියේය. තුන්වෙනි කාණ්ඩය ඒ බීජ වැටුනේ 7 වෙනි පරිච්ඡේදයට අනුකූලව කටු පඳුරු මැදියටයි. තවත් ඒවා කටු අතුරේ වැටුනේය. කටුද ඒවා සමග වැටි ඒවා යට කර දැම්මේය. ඒ සමගම අපට කියනවා අවසාන කොට 8 වෙනි වගන්තිය කියනවා ඒක සරුසාර භූමියකට වැටුණයි කියලා. තවත් ඒවා සරු බිමේ වැටි පැලවි එකෙන් 100ක් ඵල දුන්නෝයයි කීසේක. උන්වහන්සේ මේ දේවල් කියා අසන්ට කන් ඇත්තෝ අසාවයි ශබ්ද නගා කීසේක. හොඳ අස්වැන්නක් දුන්නා. දැන් මේ උපමාව දිහා බැලුවම ඇතැම් අය කියනවා මෙතන තියෙන උච්චාරණේ ගොවියා, සමහර අය කියනවා මෙතන තියෙන උච්චාරණේ ඒ බීජ. නමුත් මම මේක අධ්‍යයනය කළයින් පස්සේ මට පෙනුනේ දේ තමයි මේ පරිච්ඡේදයේ උච්චාරණේ තිබෙන්නේ බිම් කොටස් 3ක් සූදානම් නැහැ. එක කොටසක් සූදානම්ව තිබුණා. එම නිසා
ඒ සූදානම් පොළොවෙන් තමයි සාර්ථක අස්වැන්නක් ලැබුණේ. ප්‍රියාදර සහෝදරනි, මේ උපමාවේ අරමුණ ඒකයි. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට එදා කියන්නට අවශ්‍ය වුණේ මේයි. බිම් කොටස් තිබුණා, ඒ තුනක් සූදානම් නැහැ. එක බිම් කොටසක් තිබුණා සූදානම්. ඒ බිම් කොටසෙන් පමණක් සාර්ථක අස්වැන්නක් ලැබුණා. දැන් අපේ උත්සාහය වන්නේ මේ උපමාවෙන් ඉගෙන ගන්නටත් ඒ සමගම අපගේ සේවයට අදාළ කර ගන්නටත් මා විශ්වාස කරනවා සමාජ පරිවර්තනයක් ඇති කරන්නට නම් එහෙනම් අත්‍යවශ්‍ය වෙනවයි කියලා අපගේ සමාජයේ පිළියෙල කර ගැනීම, පොළොව සකසා ගන්නවත් මෙන්ම සමාජයත් අප පිළියෙල කරගත යුතුයි සුභාරංචියේ පුවත ඔවුන්ට පිළිගන්නට. අපි ගිහිල්ලා බලමු ප්‍රථමයෙන් සිදුවෙච්ච දේ. ගොවියා බීජ වැපරුවා, ආකාශයේ පක්ෂීන් ඇවිත් ඒ බීජ නැති කර දැමුවා. නැතිනම් ඒක දැහැගත්තා. අපි ගෝලයෙන් ඇවිල්ලා ක්‍රිස්තුස්වයින් වහන්සේගෙන් අහනවා, ස්වාමිනී අපිට මේ උපමාව ටිකක් පහදා දෙන්න. දැන් අපි සමන් දෙමු යේසුස් වහන්සේ පහදා දෙන ආකාරයට. ඉන්දින් උපමාව මෙසේය. බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය. මගාසල ඒවා නම් වචනය ඇසු අයය. එකල ඔවුන් අදහා නොගැලවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරා ගත්තේය. ප්‍රියාදර සහෝදරනි, සමාජ පරිවර්තනයකට යන්නට උත්සාහ කරන ඔබයි මමයි මනා ලෙස අවබෝධ කරගත යුතුයි. අපි දෙවියන් වහන්සේගේ වචනය සමාජයට ගෙන යන කල ඒ භූමිය මිනිසුන්ගේ හදවත් සූදානම් නැතිනම්, අපි ඒවාට සූදානමක් කර නැතිනම් ආකාශයේ පක්ෂීන් නෙමේ සාතම් ඇවිත් දෙවියන් වහන්සේගේ වචනය මුල් අදින්න ඉස්සරලා ඒක ඔහු දැහැගන්නවා. ප්‍රියාදර සහෝදරනි, ඔබට පේනවාද මෙතන තිබෙන්නා වූ ආත්මීක බලගැටුම? ප්‍රියාදර සහෝදරනි, අපි ගිය සතියේ ඉගෙන ගත්තා මේ ලෝකේ සාතම් දෙවියන් වහන්සේගෙන් සොරකම් කරගත්තයි කියලා. ඒ සමගම අපි ඉගෙන ගත්තා මේ සාතම් හඳුනා දෙන්නේ සුදෝ බයිබලයේ 2 කොරින්ති 4:4 ඇවිල්ලා මේ ලෝකේ දෙවියා කියා. ඒ සමග ක්‍රිස්තුස්වයින් වහන්සේව පරීක්ෂා කරපු අවස්ථාවේදී සාතම් ක්‍රිස්තුස්වයින් වහන්සේට කියා සිටියේ මෙයයි, මේ ලෝකේ ඔක්කොම මගේ. මට ඕන කෙනෙක්ට මට දෙන්නට පුළුවන්. නමුත් කොන්දේසියක් තිබෙනවා. ධනනම මම নমස්කාර කළොතින් මම ඒ දේ ඔබටවත් දෙන්න පුළුවන් කියලා. ප්‍රියාදර සහෝදරනි, අපි සමාජ පරිවර්තනයට යන විට ඒ සමාජයේ සාතම් විසින් දෙවියන් වහන්සේගෙන් සොරකම් කරගෙන තිබෙනවා. එම නිසා අපි බීජ වපුරන්න යන විට සාතම් බලාගෙන සිටිනවා. සොරකම් කරන්න, මුල් අදින්න ඉස්සරලා, අස්වැන්නක් නෙලන්න ඉස්සරලා සමාජ පරිවර්තනයට ඔහු බාධා කරනවා. එනිසා තමයි ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ ලූක්තුමාගේ සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය කියා සිටියේ, මේ ලෝකයේ දෙවියාව ඔබයි මමයි බඳින්නට ඕනේ කියලා. අපි ගිය සතියේ ඒ දේ ගැන ඉගෙන ගත්තා. කොහොමද ප්‍රියහදර සහෝදරනි සාතම්ගේ බලය බඳින්නේ? මෙන්න බඳින ආකාරය. වපුරන්නට ඉස්සරලා වපුරන්නට යන අය යාඥාවෙන් කාලය ගත කළ යුතුයි. යාඥාවෙන් කාලය ගත කරන්නේ නැතුව බීජ වපුරන්නන්ට සිදුවන දේ මෙයයි, ඒ බීජ ඔක්කොම සාතන් අරන් දානවා. අපගේ සේවාවල් ශුන්‍ය වෙනවා, වැඩක් නැති වෙනවා. එක්සත් ජනපදයේ ඉතාමත්ම ප්‍රසිද්ධ දේශකයෙක් හිටියා. ඔහුගේ නම
ජොනතන් එඩ්වර්ඩ්ස්. ජොනතන් එඩ්වර්ඩ්ස් සමග සමීපව එකට සේවය කරයා ෆාදර් ඩෑනියල් නෑෂ් කියලා. ජොනතන් එඩ්වර්ඩ්ස් යම් ප්‍රදේශයට යන්න ඉස්සරලා බීජ වපුරන්නට ඩෑනියල් නෑෂ් සති දෙකකට ප්‍රථමයෙන් ඒ පළාතට යනවා. ඒ පළාතට ගිහිල්ලා කිතුණුවන්ව එක්රස් කරගෙන ඔහු නිර්හානව දවස් ගණනාවක් යාඥා කරනවා. ජොනතන් එඩ්වර්ඩ්ස් ඇවිල්ලා දේශනා කරන කල පොළව ඔහු සකසලා ඉවරයි. එම නිසා ඔහු බීජ වපුරන විට ඒ හොඳ පොළවට වැටිලා හොඳ සාර්ථක අස්වැන්නක් ලැබුණා. ප්‍රියාදර සහෝදරනි, ඉවැන්ජලිස්ට් සේවයක් ඔබටයි මටයි කරන්නට බෑ. සමාජ පරිවර්තනයක් කරන්නට බෑ පොළොව සකසා ගන්නේ නැතුව. රොබර්ට් කෝල්මන් නැමැති මහාචාර්යවරයා මෙලෙස කියා සිටියා. ඔහු කියා සිටියා දනින් වැටි මම යාඥා කරන කල දැවැන්ත පහරක් එල්ල කරනවා නපුරාගේ ලෝකයට. මම ගිහිලා මිනිස්සු එක්ක සේවය කරන විට සමාජ පරිවර්තනයක් ඇති වෙනවා. සේවය කරන්නේ අස්වැන්න එකතු කර ගැනීමක් පමණයි. එහෙනම් ප්‍රියාදර සහෝදරනි, අද ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ නපුරාගේ බලය බිඳ දමන්නටත් හැකියාව තිබෙන්නේ ඔබටයි. එය යාඥාවෙන් ආරම්භ විය යුතුයි. පොළව සකසා ගැනීමේ දෙවැනි කාරණය මොකක්ද? ප්‍රියද සහෝදරයනි, අපි මේ වෙලාවේ කියවන්නට යනවා 1 පේත්‍රස් පොතෙන් දෙවැනි පරිච්ඡේදයේ 11 ඉඳලා 12 වෙනි වගන්තියෙන් දක්වා. ආයිත් අපගේ උත්සාහය වන්නේ භූමිය සකසා ගන්නටයි. ප්‍රථමයෙන් අපි යාඥාවෙන් භූමිය සකසා ගන්නවා. 2, අපේ ජීවිත ආදර්ශයෙන් භූමිය දැන් සකසා ගන්නවා. 1 පේත්‍රස් 2 11 ඉඳලා 12 දක්වා. ප්‍රේමවන්තේනි, නුඹලා ආගන්තුකයන්ද විදේශින්දෙන් ආත්මයට විරුද්ධව යුද්ධ කරන මානසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි. නුඹලා නපුර කරන්න ඕයයි අන්‍ය ජාතීන් නුඹලාට විරුද්ධව කතා කරන නමුත් ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක විභාග කිරීමේ දවසේදී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබින ලෙස පවත්වා පල්ලා. ඔබලාගේ හැසිරීම ඔබින ලෙස පවත්වා ගනිල්ල. ඇයි? ඔබලා ඔබින ලෙස හැසිරෙන විට ක්‍රිස්තියානි අපට විරුද්ධවාදීන් අපේ ධර්මයට දොස් කිව්වත් වැරදි මත ඔවුන් තුල තිබුණත් යහපත් ජීවිතයක් දැකලා දෙවියන් වහන්සේට විභාග කරන දවසේදී ඔව් දෙවියන් වහන්සේට සමීප වන්නට යනවා. අද අපේ සභාවල් වලට වෙලා තිබෙන විශාලම හානිය මෙයයි. අපේ සභාවලට මිනිස්සු එනවා. ඔවුන් යාඥා කරන්න දන්නවා. සමහර අය සාක්ෂි දරන්නත් දන්නවා. නමුත් ප්‍රියාදර සහෝදරිනි, තම ජීවිතේ එලෙස පවිත්‍ර වෙලා නැහැ, වෙනස් වෙලා නැති නිසා සමාජයට අපදියා බලලා ආදර්ශයක් ගන්නට තරමක් එවන් ජීවිත අඩු වෙලා තිබෙනවා. සුභාරංචියේ බලේ දේශනා කිරීම විතරක් නෙමෙයි. සුද්ධාත්ම බලේ දී තිබෙන්නේ කිතුණුවාව හික්මවන්නටයි. අලුත් පුද්ගලයෙක් බවට කරන්නටයි. අලුත් නිර්මාණයක් කරන්නටයි. ඒ නිසා තමයි සුද්ධෝ ලියවිල්ල කියන්නේ යමෙක් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු නව මැවිල්ලා කිය පරණ දේ පහව ගියේ සියල්ලම නව වී ඇත්තේය. මේ අපි කියවව කොටසේ පේදුරුතුමා කියනවා අන් ජාතීන් ඔබ දෙස බලා. මේ බලා කියන ග්‍රීක වචනේ තේරුම හරි වැදගත්. තේරුම මෙයයි, යම්කිසි කෙනෙක් දිගු කාලයක් යමෙක් දිහා බලලා කියනවා සැබවින්ම මොහුගේ ජීවිතයේ
පවිත්‍රයි. අපි ජීවත් වෙන සමාජයේ බිඳුණු සමාජයක්. අපි බිඳුණු සමාජය තුල පවුල්වල විශාල ප්‍රශ්න තිබෙනවා. සමගියක් නැහැ. කිතුණුවන් ජීවත් වෙන පවුල් ජීවිතය ඔවුන්ට ආදර්ශයක් විය යුතුයි. ස්වාමි පුරුෂයා තම භාර්යාවට සලකන විදිය ආදර්ශයක් විය යුතුයි. පියා තම දරුවන්ට සලකන විදිය ආදර්ශයක් විය යුතුයි. දරුවන් පියාට මවට ගරු කරන විදිය සමාජයට ආදර්ශයක් විය යුතුයි. අපි ජීවත් වෙන්නේ කෙලෙසද ඒ ජීවත් වෙන පසුබිම හැම විටම සමාජයට ආලෝකයක් විය යුතුයි. ඒ නිසා තමයි සුද්ධ බයිබලයේ කියන්නේ නුඹලා ලෝකේ ආලෝකයයි. ප්‍රියාදර සහෝදරයනි, කිතුණුමා නව මැවිල්ලක් නම් මගේ හැසිරීමේ මගේ ප්‍රතිපත්තිවල මම මුදල් පාවිච්චි කරන ක්‍රමය, මම මිනිසුන්ව සලකන ක්‍රමය, ඒ හැම දෙයක්ම වෙනස් විය යුතුයි. එය සමාජයේ දකින්න කල සමාජ පරිවර්තනයකට හොඳ අඩිතාලමක් තබනවා. බ්‍රැනන් මෙනින් කියන්නා වූ දේශකයා මෙලෙස කියා සිටියා. අද වෙලා තිබෙන සමාජයට හානිය මෙයයි. කිතුණුවන් පවිත්‍ර භාවයක් ගැන කතා කරනවා. නමුත් ඔවුන් පවිත්‍රව ජීවත් වන්නේ නැති නිසා සමාජයේ අප දෙස බලලා අපිව විහිළුවට ලක් කර තිබෙනවා. ප්‍රියාදර සහෝදරනි, ඔබේ නිවස වටා ඔබ ජීවත් වෙන සමාජ පරිවර්තනයකට ඔබ දකින්නට නම් ඔබගේ ජීවිතය සැබවින්ම හැම ආකාරයෙන්ම ආශිර්වාදයක් ආදර්ශයක් විය යුතුයි. අපි සමාජ පරිවර්තනයකට අවශ්‍ය වන්නා වූ අඳුරු බලය ගැන කතා කළා, ඒක බඳින්නට ඕනේ කියලා. දෙවෙනි අපි කතා කළා සමාජ පරිවර්තනයක් වන්නට නම් ඒ සමාජයේ ජීවත් වෙන අපි ආලෝකයක් විය යුතුයි කියලා. තුන්වෙනි මම හිතනවා වැදගත් තවත් කාරණයක් ඇවිල්ලා අපි සමාජ පරිවර්තනයකට යන්නට නම් අපි මේ මිනිස්සුන්ව සලකන ප්‍රේම කරන අය බවට පත්විය යුතුයි. අපේ සමාජයේ බොහෝ තැන්වල දරුවන් ඉන්නවා පියෙකුගේ ආදරයක් නොලැබපු අය. ඇතැම්ම අද තිබෙන ලොකු ප්‍රශ්නයක්. පියවරුන් රැකියාවල් වලට යනවා, මුදල් හම්බ කරනවා, ඔවුන්ගේ පෞද්ගලික දේවල් වල යොමු වෙනවා, දරුවන් සමග බැඳීමක් නැහැ. අසරණ වෙච්ච දරුවන් බොහොම දෙනෙක් ඉන්නවා. සමහර පවුල්වල බීමත්කම නිසා භාර්යාව දුක් විඳිනවා. ප්‍රියාදර සහෝදරනි, සමාජ පරිවර්තනයකට උපකාරී වෙන්නා වූ තුන්වෙනි සාධකයේ ඇවිල්ලා ඒ සමාජයට මම ප්‍රේම කරනවාද නැද්ද කියන එකයි. මගේ හදවත තුල තිබෙනවාද අගාපේ ප්‍රේමයක්? ඒ සමාජ වෙනසක් වන්නට නම් මිනිස්සු මාව දකින්නට ඕනේ සැබෑ දේව ප්‍රේමයකින් මම ඔවුන්ට ප්‍රේම කරනවයි කියලා. දැන් බලන්න අද තිබෙනව පසුබිම. එක අතකින් පියවරුන්ගේ හිඟයක් තිබෙනවා, දරුවන්ට ආදරයක අඩුවක් තියෙනවා. බීමත්කම වැඩි වේගෙන යනවා. ඒ සමගම දැන් කොරෝනා වෛරසය පැතිරී යනවා. ප්‍රියාදර සහෝදරනි, මම ආයෙත් කියලා ඉතිහාසය දිහා බැලුවා අද උදෑසන. මම මෙදාවතාවේ සොයනකොට මේ වගේ පීඩාවන් 20ක් තිබුණයි කියලා ඉතිහාසයේ වාර්තා වෙනවා. නමුත් ප්‍රියාදර සහෝදරනි, හැම පීඩාවකටම පසුව
විශේෂ ලක්ෂණයක් තමයි ක්‍රිස්තියානි ස්වභාව සීක්‍රෙන් වර්ධනය වුණා. ඉතින් මට අවශ්‍ය නොහෙලා බලන්න කොහොමද මේක සිදු වුණේ කියලා. කොහොමද මේ සමාජ පරිවර්තනයක් වුණේ කියලා. ඒ සමාජ පරිවර්තනයේට සිදු වුණේ දේ තමයි එදා කිතුණුවන් පරිත්‍යාගශීලීව රෝගී අයව රැක බලා ගත්තා. එක රෝගයක් තිබුණා ඒක නම් තිබුණා බ්ලැක් ෆීවර් කියලා. කළු උණ. එදා කාලේ වෛද්‍ය විද්‍යාව වෙපමණ දියුණු නැති නිසා මුඛ ආවරණ සමාජ දුරස්ත භාවයේ ඒ දේවල් මොකවත් මේ අය දැනන් හිටියේ නැහැ. දැනන් හිටියේ එක්කෙනෙක් උණ හැදුනා ඔමිය ගියා. ඒකම අනිවාර්යෙන් මැරෙන තත්වයක්පත් වුණා උණ හැදුනා නම්. දැන් බොහෝ මිනිස්සු කලේ මෙයයි තමාගේ පවුලේ යම් කිසි කෙනෙක්ට බ්ලැක් ෆීවර් එක හැදුනා නම් ඒ අය කනගාටුවෙන් හරි එයාව තියලා ඔවුන් දිවි බේරා ගන්නට පිටත් වෙනවා. නමුත් ක්‍රිස්තියානිය මොනවද කළේ? ඔවුන් පිටත් වුණේ නැහැ. පිටත් වෙන්නේ නැතුව රෝගීව සිටි අයව ඔවුන් රැක බලා ගත්තා. මේ රැක බලාගත්ත නිසා ප්‍රියාදර සහෝදරින් මිනිස්යන්ට දකින්න පුළුවන් වුණා සුභාරංචියේ සත්‍යතාවේ. සමහර කිතුණුවන්ගේ ජීවිත නැති වුණා. නමුත් මුළු සමාජයේම නැවති බැලුවා ක්‍රිස්තියානි ස්වභාව ගැන. ඔවුන් දැක්කා පරිත්‍යාගශීලී ප්‍රේමය, ජීවිතේ පවා පූජා කරන ප්‍රේමය. ප්‍රියාදර සහෝදරනි, මෙවැනි පසුබිමක අපිට අවශ්‍ය වෙන්නේ එවැනි කැපවීමකයි. ගීතාවලිය 46 1 සහ 2 අපට යමක් දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තියය. දුකේදී ඊතා ලන් වූ පිහිටක්ය. එබැවින් පොළව වෙනස් වෙතත් මුහුද මැද පර්වත සැලෙතත් එහි ජල ගුගුරා කැළඹෙතත් එහි නගින රළ වේගයෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නෙමුව. අපි බය වන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ අපේ සරණය, අපගේ ශක්තිය, ඕනෑම වෙලාවක අපට උපකාර කරන්නට ඉන්නා වූ සවිය. ප්‍රියාදර සහෝදරනි, ලොව කැළඹුණත් කිතුණුවන් නොවන අයගේ ලොව කැළඹිලා ඔවුන් බයෙන් ජීවත් වෙන්නේ. කිතුණු අපි ඒ කැළඹුණු අයගේ සිත් සනසන්නට, ඒ කැළඹුණු අයගේ බලාපොරොත්තු සුම් වෙන අයට බලාපොරොත්තු දෙන්න. මම කියන්නේ ඔබගේ ජීවිතේ අනතුරට ලක් කරගන්න කියලා. නමුත් මා ඉල්ලන්නේ මෙලෙසයි. අපි හැම කෙනාටම පුළුවන් පවුලක් දෙකක් තුනක් රැක බලා ගන්න. අප මැදදී ගොඩක් දුප්පත් අය ඉන්නවා. මන් දන්නේ නැහැ උන් කොහොම කනවද බොනවද කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබට සපයා තිබෙනව නේද? කොහොමද දෙවියන් වහන්සේ සපයා තිබෙන දේන් කොටසක් අනිත් අයට දීලා පරිත්‍යාගී ප්‍රේමයක් කළා නම්? ධනවතුන් ඉන්නවා නමුත් ඔවුන් මරණ බියෙන් ජීවත් වෙනවා. අපේ දෙවියන් වහන්සේ අපගේ සරණයයි, අපේ ශක්තියයි. අපිට බියවන්නට අවශ්‍යතාවයක් නැහැ. කොහොමද අපි ඔවුන්ගේ බිය දුරුවන පිණිස ඔවුන් එක වාඩි වෙලා කතා කරලා සුභාරංචිය ඔවුන්ට හඳුනා දුන්නා. ප්‍රියාදර සහෝදරනි, සමාජ පරිවර්තනයක් ඉබේම සිදුවන්නේ නැහැ. සමාජ පරිවර්තනයක් වන්නේ නැහැ ඔබ ඉරුදින දේවමේට ආවයි කියලා. සමාජ පරිවර්තනයක් වන්නේ නැහැ ඔබ ඔබගේ නිවස තුල ආරක්ෂිතව ජීවත් වුණයි කියලා. සමාජ පරිවර්තනයක් වන්නට නම් අපි සමාජයට ගොස් සමාජයේ අන්ධකාර බලය ඉවත් කළ යුතුයි, නැති කළ යුතුයි. ආදර්ශමත් ජීවිතයක් ජීවත් විය යුතුයි. තුන්වෙනිව අපි මේ සමාජයේ මිනිස්සුන්ට ප්‍රේම කළ යුතුයි, උපස්ථාන කළ යුතුයි. අපේ මිනිස්සුන්ට අවශ්‍ය නැහැ දැනගන්න මට කොච්චර දන්නවද කියලා. නමුත් උන්ට අවශ්‍ය වෙන්නේ දැනගන්න මම උන්ට කොච්චර ප්‍රේම කරනවද කියලා.
සමාජ පරිවර්තනයක් කරන්නට අපි ජීවිතය දැන් සකසා ගමුන් කියන එකයි මගේ ඉල්ලීම, යාඥාව සහ ප්‍රාර්ථනාව. ඔබ සැමටම දෙවි පීඨයි. හොඳයි, අපි ඉතාමත් සතුටු වෙනවා ඔබ අපත් සමග කාලය ගත කළා මේ දේව මෙහෙට සහභාගී වෙමින්. ඔබ වෙනුවෙන් අපි යාඥා කරන අතරේ අද දවසේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒත් සමගම ඔබෙන් ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ දේශය වෙනුවෙන් යාඥා කරන්න. අපිට නැවතත් ඉදිරියේදී දේවස්ථානවල මුණ ගැසෙන්නටත් විශේෂයෙන් මේ තත්ත්වය තුළ දේව ආරක්ෂාව ඇතුව ජීවත් වෙන්නටත් ඔබ වෙනුවෙන් අපි යාඥාවෙන් මේ කාලය තුළ මම කැමතියි යාඥා කරමින් උන්වහන්සේට ස්තුති කරමු. දෙවි පියාණනි, අද දවසේ මේ කාලය නිසා ස්තුතියි. ඉදිරි සතියේ අපි ඔබගේ ශුද්ධ වූ දෑතට බාර කරනවා. පියාණනි, මෙයට සහභාගී වුණු සියල්ලන්ට ඔබ වහන්සේ ආශිර්වාද කළසේක්ද? එලෙසම ස්වාමිනී මා යාඥා කරනවා. දැන් පිය වූ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත්, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයත්, ශුද්ධාත්මයන් වහන්සේගේ නිරන්තර සහභාගීකමත් අද මේ දින සදහටමත් අප සියල්ලන්ම සමග පවතිවා. ආමේන්.